ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, ඔබ දැක ඇති නෙළුම් පත්‍රයකට දියබිඳිත්තක් වැටුණට පස්සේ ඒ දියබිඳිත්ත ඒ පත්‍රයෙන් නොඇලී වෙන් වෙලා යන ආකාරය. තෘෂ්ණාව කියන ලාමක ගතියත් අපි අපේ ජීවිතෙන් ඈත් කරනවා නම් හරියට අර නෙළුම් පත්‍රයෙන් අර දියබිඳිත්ත වෙන් වෙලා යනවා වගේ වේදනාවත් අපේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ අයුරින් තමයි වේදනාව අපේ ජීවිතෙන් ඈත් වන ආකාරය, තෘෂ්ණාව නැති කිරීම තුළ වේදනාව අපේ ජීවිතෙන් ඈත් වන ආකාරය සිහිපත් කරන්නේ, දේශනා කරන්නේ. පින්වත්නි, අද සතියන්ත ඉරිදා දවස ඔබ දන්නවා. ඉතින් උදෑසන කාලයේදී මෙතෙන් සිට කාලය වෙන් කරගන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන උදෙසා. ඉතින් පින්වත්නි, අද දවසේදීත් අප කෙරෙහි මහත් කරුණා පෙරදරිව ඒ පින්වත් ස්වාමින් වහන්සේ මේ උදෑසන දේශනාවන් උදෙසා මේ මැදිරියට වැඩම කළා. පින්වත් ස්වාමින් වහන්සේව අපි පාද වන්දනා කොට නමස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන දේශනාව ඔබට සමීප කරන්නට බැතිබර දායකත්වය එකතු කරන්නේ 2021 වර්ෂයේ මැයි මාස 25 වන දින මිය පරලොව ගිය CAHM රංජිත් චන්ද්‍රසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් බිරිඳ, දූ දරුවන් දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන්, නෑදෑ හිත මිතුරන් ඇතුළු ප්‍රදේශවාසී පිරිස විසින් තමයි අද මේ සතියන්ත සීල භාවනා වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර දායකත්වය එකතු කරන්නේ. ඉතින් පින්වත්නි, ඔබ ලෝකේ කොහේ කොතැනක හිටියත් මෙතෙන් සිට අද සතියන්තෙදී මේ පින් කටයුත්තට දායකත්වය ලබා ගන්න, දායකත්වය එකතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේත් ඒ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේත් අපි සියලුම දෙනා එකතු වෙලා පින්වත් ස්වාමීන් වහන්සේට සාදු නාද දෙමින් ආරාධනා කරමු. මේ උතුම් කටයුතු දෙසා අද දවසේදී මුල පුරන්නට, ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු 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 සාදු. නමෝ බුද්ධාය. සුබෝදෑසනක්. අද දවසේ මේ සූදානම් වන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහන ආරම්භ කිරීමටයි. අප සියලු දෙනාම මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සීලෙ පිහිටමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් ပි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් ပි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් ပි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීල අධිෂ්ඨාන කරගන්න.
සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මාගේ මේ සීලය මෙලව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අමා මහ නිවන අවබෝධ වීම පිණිසම අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ හිමිදිරි උදෑසන සූදානම් වන්නේ ඒ අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන්නට යෙදෙන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අමා බිඳක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක් විඳිමින් යන සංසාර ගමනින් අත මිදෙන චතුරාර්ය සත්‍ය ධර්මය. කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරලා ඒක තමගේ ජීවිතය තුළින් අත්දකින්න මහන්සියක් ගත්තොත් එයාගේ ජීවිත ගමන නවත්ත ගන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. පින්වත්නි, අප අද මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියට හැම ජීවිතේම මනුස්ස ලෝකෙ ඉපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට ඒක ලී කෑල්ලක් උඩට දානකොට ඒ ලී කෑල්ලේ මුල වදිනවා. ආය දැම්මොත් මැද වදිනවා. ආය දැම්මොත් අග වදිනවා. ඒ වගේ මාරු වී වැටෙනවා වගේ තමයි මනුස්ස ලෝකෙන් පරලෝකෙට යනවා. පරලෝකෙන් මේ ලෝකෙට එනවා. ඒ අතරතුරේ තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, නිරය අපාය, දිව්‍ය ලෝක මේ වගේ තමයි අපේ ගමන වැටිලා තියෙන්නේ. ඉතින් මේ වගේ අත්මිදිලා අමා මහ නිවන අවබෝධ කරන්නටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. පින්වත්නි, කෙනෙකුට බුද්ධ ශාසනයක් ලැබුණාම ඒ බුද්ධ ශාසනයේ
ක්‍රමානුකූල වැඩපිළිවෙලක එයා හික්මෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා මෝරලා නැති ජීවිතය මෝරන්නට කරුණු අවශ්‍ය බව. කරුණු කාරණා 5ක් අවශ්‍ය බව මෝරලා නැති ජීවිතයක් මෝරන්න. ඒ කියන්නේ ධර්මාවබෝධයේ පිණිස දියුණු වෙලා නැති මෝරලා නැති ජීවිතයක් මෝරන්නට කරුණු 5ක් ඕන වෙනවා. එයින් පළවෙනි කරුණ තමයි මේ කල්යාණ මිත්‍රෙක් එයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නට ඕන. ඊළඟට එයා හොඳ සීලයක් පුරන්නට ඕන. ඊළඟට එයා දසකතාව යොමු වෙන්නට ඕන. ඊළඟට වීරිය ඇති කරගන්නට ඕන. ඊළඟට ප්‍රඥාව දියුණු කරගන්නට ඕන. මෙන්න මේ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් සීලය දියුණු කරමින් ඒ වගේම දසකතාවේ යෙදෙමින් ඊළඟට වීරිය ඇති කරගනිමින් ප්‍රඥාව දියුණු කළොත් එයා මේ ගෞතම බුද්ධ ශාසනයෙහි දියුණුවක් ලබන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. විශේෂයෙන් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මහව උඩුවේරිය මහමෙවුනා භාවනා අසපුවට සහසම්බන්ධ වෙලා උපස්ථාන කමිටුවේ ප්‍රධාන ලෙස කටයුතු කරලා හදිසි මිය පරලොව ගිය රංජිත් චන්ද්‍රසේකර ඒ පියාණන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමට මේ මහතා මහමෙවුනාවට සහසම්බන්ධ වෙලා තියෙන්නේ 2004 වසරේ වගේ උඩුවේරිය මහමෙවුනා භාවනා අසපුව ආරම්භ කරන මුල් කාලේ ඉඳලා ප්‍රබල සමාජිකයෙක් වශයෙන් කටයුතු කරලා බොහෝ පිනක් රැස් කරගත්තු මහත්මිය. එයාට බුදුරජාණන් වහන්සේගේ ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. සීල පුරා ගන්න විශාල කැපවීමක් කළා. ධර්මයේ දියුණු කරන්න විශාල කැපවීමක් කළා. ඒ අතරතුරේ හටගත්තා වූ රෝගාබාධයකින් මිය පරලොව ගියා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ ඒ මිය පරලොව ගිය පියාණන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට. පින්වත්නි, කෙනෙකුගේ ජීවිතේ මේ බුද්ධ ශාසනයෙන් අපි පටන් ගන්න ඕන. අර මෝරල නැති ජීවිතේ මෝරන්න අර කරුණු 5 ලැබෙනකොට අපි මේක කෙරවලකින් අපි මේක තෝර බේර ගන්න ඕන. අවිද්‍යාව සහගතවයි මේ සත්‍යය සිටින්නේ. අවිද්‍යාව තුලම බැසගෙන අවිද්‍යා අන්ධකාරයෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවිද්‍යාව දුරු කරන්න නම් අවිද්‍යාව පෝෂණය වෙන වැඩපිළිවෙල නතර කරන්නට ඕන. පින්වත්නි, අවිද්‍යාව පෝෂණය වෙන්නේ පංච නීවරණ තුල. කෙනෙක් පංච නීවරණ වැඩෙනවා නම් කෙනෙකුගේ පංච නීවරණ ජීවිතය තියෙනවා නම් එයා පෝෂණය කරන්නේ අවිද්‍යාවයි. එතකොට පංච නීවරණත් පෝෂණය වෙන එකක්. පංච නීවරණ පෝෂණය වෙන්නේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන්. කයින් වැරදි කරනවා නම්, වචනෙන් දුෂ්චරිතය යෙදෙනවා නම්, මනසින් දුෂ්චරිතය යෙදෙනවා නම් පින්වත්නි, එයා පංච නීවරණ පෝෂණය කරලා අවිද්‍යාව පෝෂණය කරන කෙනෙක්. ත්‍රිවිධ දුෂ්චරිතය පෝෂණය වන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන්. ඉන්ද්‍රිය අසංවරයේ පෝෂණය වන්නේ අසති අසම්පජඤ්ඤයෙන්, සිහිනුවන නැතිවීමෙන්. සිහිනුවන නැති වෙන්නේ අයෝනිසු මානසිකාරයෙන්. අයෝනිසු මානසිකාරයට වැටෙන්නේ ශ්‍රද්ධාව නොමැතිවීමෙන්. ශ්‍රද්ධාව නැති වෙන්නේ අසත් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අසත්පුරුෂ ආශ්‍රයෙන්. කෙනෙකුට අසත්පුරුෂයෙක් ළඟට වැටුනොත්, එකතු වුනොත්, එයාගේ ජීවිතේට අසත් ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පරිබාහිර දේවල් ශ්‍රවණය කරන්න ලැබෙනවා. එතකොට තමන් ගාව අශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නැති වෙනවා. ශ්‍රද්ධාව නැති වුනහම වැරදි පිළිවෙලට කල්පනා කරනවා. වැරදි පිළිවෙලට කල්පනා කරනකොට සිහිනුවන නැති වෙනවා.
සිහිනුවන නැති වෙනකොට ඉන්ද්‍රිය අසංවර වෙනවා. එතකොට එයා කායික, වාචසික, මානසික ත්‍රිවිධ දුෂ්චරිතයට එනවා. ත්‍රිවිධ දුෂ්චරිතය කරන කෙනා පංච නීවරණ වැඩිලා අවිද්‍යාව පෝෂණය වෙනවා. අන්න එහෙමයි පින්වත්නි අපි මේ සංසාර ගමනේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ පින්වතුන්ට ඒ වගේ ධර්මයක් කියලා දෙන්නේ අපි මේ කොනප්පටක් හොයාගෙන මේ ධර්මයේ ක්‍රමානුකූලව දියුණු කරගන්නට ඕන එකක්. මේකට හොඳ බුද්ධ දේශනාවක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ සූත්‍ර දේශනාවක්. ඒ තමයි ගණක මොග්ගල්ලාන සූත්‍රය. ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ මේ කෙනෙකුගේ නමක්. ගණන් හදන කෙනෙකුගේ මොග්ගල්ලාන. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර පූර්වාරාමේ මිගාරමාතු පාසාදී. මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා තෙරුවන් සරණ ගිහිල්ලා නැති වෙන ආගමක කෙනෙක් බ්‍රාහ්මණෙක්. එදා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න සවැත් නුවර පූර්වාරාමේ මිගාරමාතු පාසාදයට පැමිණියා. පැමිණිලා ඇවිල්ලා වන්දනා කළේ නැහැ. ඇවිල්ලා කතා බස් කළා. සතුරු සාමීචියේ යෙදিলা පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා මෙන්න මෙහෙම කියනවා. සේයතාපි බෝ ගෝතම ඉමස්ස මිගාරමාතු පාසද්දස්. මේ ගෞතමයන් වහන්සේ මේ මිගාරමාතු ප්‍රාසාදේ පේන්න තියෙනවා. මේ මිගාරමාතු ප්‍රාසාදේ අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මේක ක්‍රමානුකූලව හදපු එකක්. හික්මිච්ච එකක්. මේක ක්‍රමානුකූලව කරපු එකක්. මේක ක්‍රමානුකූලව ප්‍රතිපදාවකින් හදාගත්තු එකක්. කියනවා යදිදං යාව පච්චිමා සෝපාන කලේබරා. ඒ කියන්නේ මේ මිගාරමාතු පාසාදේ තිබුණේ තට්ටු දෙකක්. යට තට්ටුවේ කාමර 500යි, උඩ තට්ටුවේ කාමර 500යි. එතකොට මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටලා තියෙන්නේ උඩ තට්ටුවේ. එතකොට මේ ගණක මොග්ගල්ලාන කියනවා මේ ස්වාමී ගෞතමයන් වහන්සේ බලන්න මේ පඩි පෙළත් ක්‍රමානුකූලව හැදිලා තියෙන එකක්. එතකොට මේක ක්‍රමානුකූල වැඩපිළිවෙලකට තියෙන එකක්. ගෞතමයන් වහන්සේ මේ බ්‍රාහ්මණය කියනවා මේක ක්‍රමානුකූලව හික්මවලා, ක්‍රමානුකූලව කරලා, ක්‍රමානුකූලව වැඩපිළිවෙලකින් තමයි මේක සකස් කරලා තියෙන්නේ. මේ ඉන්නවා මේ දුනු හේවායු දුන්නින් විදින පිරිස. ඒ කට්ටියත් ක්‍රමානුකූලව තමයි හික්මවන්නේ. ඊළඟට ඉන්නවා මේ ගණන් හදන කට්ටිය. ඒ ගණන් හදන කට්ටියත් ක්‍රමානුකූලව තමයි හික්මවන්නේ. ඊළඟට බ්‍රාහ්මණයන්ගේ බ්‍රාහ්මනාගමත් ක්‍රමානුකූලවමයි හික්මවන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මේ ගණක මොග්ගල්ලාන කියනවා. ගෞතමයන් වහන්සේ අපි ගණන් හදන පිරිස. මේ ගණන් හදන පිරිස අපි ගාවට අලුතින් අතවැසී කාපුවම්ම ඒ කෙනාට අපි අනුපුබ්බ සික්කා ක්‍රමානුකූලව හික්මෙන වැඩපිළිවෙලක, ක්‍රමානුකූලව කරන දෙයක, ක්‍රමානුකූල ප්‍රතිපදාවක අපි හික්මවනවා. කොහොමද අපි මේ හික්මවන්නේ? එක එකයි, දේ දුකා, දෙක දෙකයි, තුන තුනයි, හතර හතරයි, පහ පහයි, හය හයයි, හත හතයි, අට අටයි මෙහෙම කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙවරක් එක දෙකයි වගේ මේ චක්‍රේ වගේ ගණන් උගන්වනවා. 9 9යි, 10 10යි. ගෞතමයන් වහන්සේ අපි 100ටත් උගන්වනවා, 18ටත් උගන්වනවා, එතනින් එහාටත් උගන්වනවා කියලා මේ බුදුරජාණන් වහන්සේට මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය කියනවා. මේක
ක්‍රමානුකූල වැඩපිළිවෙලක තමයි මේ ගණන් හදන කට්ටිය උගන්වන්නේ. අහනවා මුන්ට ලස්සන ප්‍රශ්නයක් මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය. මොකද්ද? සක්කා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මේ ධර්ම විනී අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා පිළිවෙලකින් හික්මීමක්, පිළිවෙලකින් කිරීමක්, පිළිවෙලකින් ප්‍රතිපදාවක යෙදීමක් පෙන්වන්න පුළුවන්ද කියලා මේ බමුණ අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සක්කා බ්‍රාහ්මණ පුළුවනි. මේ බුද්ධ ශාසනයේ ක්‍රමානුකූලව දියුණු වෙන වැඩපිළිවෙලක් පෙන්නලා දෙන්න පුළුවනි. මොකද්ද ක්‍රමානුකූල වැඩපිළිවෙලක් දින පිළිවෙලින් හික්මන එකක්, පිළිවෙලින් කරන්න ඕන එකක්, පිළිවෙලින් ප්‍රතිපදාවේ යෙදෙන්න පුළුවන් එකක් පෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ ඒක මේ වගේ දෙයක්. ඔන්න ඉන්නවා දක්ෂ අශ්වය දමනය කරන කෙනෙක්. අශ්වය දමනය කරනවා කියලා කියන්නේ අශ්වය පුරුදු කරනවා. ගමන් බිමයි යන්න, රේස් එකට වගේ, ඊළඟට යුද්ධයට යන්න, ඊළඟට කරත්තෙට බඳින්න, ඒ වගේ ගමන් බිමන් යන්න මේ අශ්වය පුරුදු කරන කෙනෙක් ඉන්නවා. මේ අශ්වය පුරුදු කරන කෙනාට භද්‍රං අස්සාජානීයං ලබිත්වා. ඔන්න හොඳ අශ්ව පැටවෙක් ලැබෙනවා. හොඳ වර්ගයේ ආජානීය වර්ගයේ අශ්ව පැටවෙක් අර අශ්ව දමනය කරන කෙනාට ලැබෙනවා. ලැබිලා පඨමේන මුඛාදානේන කාරං කරෝති. ඉස්සරලාම පින්වත්නි ඒ අශ්වය දමනය කරන්න කරන දේ තමයි අශ්වයාගේ කටකලියාව දානවා. අර කටට කටකලියාවක් දානවා. එහෙම කටකලියාව දැම්මහම එයාට ඒක අමුතුයි. ඉස්සෙල්ල කටකලියාවට තමයි හුරු කරන්නේ. කටකලියාවට හුරු වුණාම එයා අත උත්තරින් කාරණං කරෝති. ඊට පස්සේ ඉදිරියට තියෙන වැඩ කටයුතු සිද්ධ කරනවා. එතකොට පින්වත්නි අශ්ව පැටිය ඉස්සරලාම හම්බෙච්චාම දෙන පළවෙනිම පුහුණුව තමයි කටකලියාවක් දානවා. එතකොට කටකලියාව දාපුවම මේ සතාට අමුතුයි. සෙම පෙරනවා, ඒ වගේ ඔළුව උස්සගෙන උඩට ඉන්නවා, දඟලනවා. හැබැයි ටික දවසක් ගියාපුවම ඒ කටකලියාවට අර අශ්වයා පුරුදු වෙනවා. ඊට පස්සේ අනිත් වැඩ කටයුතු කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒව මේවකෝ බ්‍රාහ්මණ තථාගතෝ පුරිස ධම්මං ලබිත්වා. ඔන්න බුදුරජාණන් වහන්සේට හම්බ වෙනවා දමනය කළ යුතු පුරුෂයෙක්. පඨමං ඒවං විනීති. ඒ දමනය කළ යුතු පුරුෂයා ලැබුණහම පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සරලාම යාට දෙන පුහුණුව තමා එහිතුවම් බික්කු සීලවා හෝති පාතිමොක්කර සංවර සංවුතෝ විහෙරති. ඉස්සරලාම දෙන බුද්ධ ශාසනයේ ඉස්සරලාම දෙන පුහුණුව තමයි එයා හොඳට සිල්වන්ත වෙන්න. එතකොට මේක අපි තේරුම් ගන්න ඕන උපමාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම උපමාව තමයි දේශනා කළේ. උපමාව මොකද්ද? හොඳ ආජානීය වර්ගයේ අස්සපැටි කම්බුනහම ඒ අස්සය දමනය කරන්න පුරුදු කරන්න කරන පළවෙනිම එක තමයි මොකද්ද? කටකලියාවක් දාන එක. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනයට ආපු එක්කෙනාට ඉස්සරලාම ලැබෙන මේ පුහුණුව තමයි සිල්වන්ත වෙන්න. එයා හොඳට සිල්වන්ත වෙන්න ඕන. පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති. එයා ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් යුක්තයි. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ උපසම්පදා සීලයට. යමෙක් තමන් යම් කිසි සීලයක් ආරක්ෂා කරනවද
ඒක තමන්ගේ ප්‍රාතිමෝක්ෂය කියලා හඳුන්වන්න පුළුවන්. ආචාර ගෝචර සම්පන්නු ඇවතුම් පැවතුම් වලින් යුක්තයි. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙත් බය දකිමින් සමාදන් වෙලා ඉන්න ශික්ෂා පද හොඳට ආරක්ෂා කරනවා. එයා පළවෙනිම එක තමයි මේ බුද්ධ ශාසනය කළ යුතු පළවෙනි එක තමයි සීලය ආරක්ෂා කර ගැනීම. එතකොට අපි බලමු මේ සීලෙන් සිදු කරන්නේ මොකද්ද? පින්වත්නි, සීලෙන් සිදු කරන්නේ දුස්සීලත්වය විනාශ කිරීමයි. එයාගේ යම්කිසි දුස්සීල බවක් තියෙනවද? ඒක සිල්වන්ත වුණාම ඒක විනාශ කරලා දානවා. එතකොට විනාශ කරන්නේ මොකද්ද? දුස්සීල බව. සීලෙන් දුස්සීලේ වනසනු ලැබී ඒක නැත්තර නැති කරලා දානවා සිල්වන්ත වුණාම. ඒ වගේම සීලෙන් ධාන ආදී ගුණධර්ම උපදවන්නත් ඉඩකඩ සලසනවා. පැති දෙකකට මේ සීලෙන් කරන්නේ දුස්සීල බව විනාශ කරලා දානවා. ඒ වගේම ධාන ආදී ගුණ උපදවන්න පරිසරයක් සකස් කරලා තියෙනවා. එතකොට කෙනෙකුට මේ සිල් රකින්න සීලෙ ඇතිවීමට ප්‍රධාන වශයෙන් උපකාර කරන්නේ පවට ඇති ලැජ්ජාව සහ බයයි. කෙනෙකුට සිල් රකින්න පසුබිම හැදෙන්නේ එයා තියෙන්න ඕන පවට ලැජ්ජාවක්. පවට ලැජ්ජාවක්. පව් කරන්න ලැජ්ජාවක්. කාය දුස්චරිතයට, වචී දුස්චරිතයට, මනෝ දුස්චරිතයට, පාප වූ පාපී වූ අකුසල ධර්මයන්ට එයා තියෙන්න ඕන මේ ලැජ්ජාවක්. ඊළඟට විපාකයට බයක් තියෙන්න ඕන. මෙන්න මේ ලැජ්ජ බය දෙකට සාමාන්‍යයෙන් ලෝකේ හඳුන්වන්නේ ලෝකපාලක ධර්ම කියලා. මේ ලැජ්ජ බය දෙක නිසයි මේ ලෝකේ පාලනය වෙලා තියෙන්නේ. අන්නේ ලැජ්ජ බය දෙක නිසයි කෙනෙකුට සීලය රකින්න පරිසරය හැදෙන්නේ. ලැජ්ජා බය ඇති කල්ලි සීලය උපදින්නේ වෙයි. කෙනෙකුට ලැජ්ජ බය තියෙනවා නම් සීලය උපදින්නවා. පවතින්නේ වෙයි. ඒක පවතිනවා. ඒ වගේම ලැජ්ජා බය නැති කල්ලි කෙනෙකුගේ ලැජ්ජා බය නැති වුණොත් සීලේ කෙසේවත් නූපදින්නේය. ලැජ්ජ බය නැත්තම් සීලය ඇති වෙන්නේ නැහැ. සීල් රකින්නේ නැහැ. නොපවතින්නේය. පවතින්නෙත් නැහැ. එතකොට පින්වත්නි, කෙනෙකුට සීල් ආරක්ෂා කරන්න අදහසක් තියෙනවා නම් එයා මුලින්ම ඇති කරගන්න ඕන පවට ලැජ්ජාවයි බයයි. පවට ලැජ්ජාවයි බයයි තියෙනවා නම් එයාට සීලය ඇති වෙනවා. සීල පවතිනවා. ලැජ්ජාව බය නැත්තම් සීල කොහොමවත් ඇති වෙන්නේ නැහැ. පවතින්නෙත් නැහැ. එතකොට මේ සීලේ රකින්න සීලයට ආසන්නම කරුණු තියෙනවා. සීලයට ආසන්නම කරුණ තමයි අත්ත සම්මා පනිදිච, තමා නිවැරදි ඉලක්කයට පිහිටව ගැනීම. තමන්ගේ තියෙන්න ඕන නිවැරදි වූ ඉලක්කයක පිහිටවාගෙන ඒ තමන් නිවැරදි ඉලක්කයට පිහිටවා ගන්න ආසන්න කරුණ තමයි සත්පුරුෂ ඇසුර. එයාට තියෙන ඉන්න ඕන හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා. යහපත් කෙනෙක් හම්බුනහම එයාට ඉලක්කයක් එනවා. එයාට ඉලක්කයක් එනවා. යහපත් කෙනෙක් හම්බ වෙන්න නම් සත්පුරුෂ ඇසුරට ආසන්නම කරුණ තමයි පතිරූපදේශ වාසෝච. ආර්ය ධර්මයේ මුණ ගැසෙන ප්‍රදේශයක වාසය කිරීම. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්න, ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයක වාසය කිරීම. ඒකට ආසන්න කරුණ තමයි පුබ්බේත කත පුඤ්ඤතා, පෙර කරන ලද පින් ඇති බව. එතකොට තමන් පෙර පිනක් කරලා තියෙනවා නම් තමන් ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයකට යොමු වෙනවා. තමන් ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයකට යොමු වුණාම කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙනවා. කල්යාණ මිත්‍රයා හම්බ වුණාම තමන් නිවැරදි ඉලක්කේ පිහිටව ගන්නවා. අන්‍යයාට පරිසරය හැදෙනවා හොඳට සීලය ආරක්ෂා කරගන්න.
ඊළඟට මේ පෙර කළ පින් තියෙන බව, ඒකට තියෙන ආසන්නම කරුණ තමයි පංච පදානීය අංග. පංච පදානීය අංග මොනවද? පංච කියන්නේ පහයි. ප්‍රධාන වීරිය වඩන අංග පහක් තියෙනවා. පළවෙනි එක ශ්‍රද්ධාව. එයා හොඳට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ විශ්වාසයක්, පැහැදීමක් ගොඩනගාගෙන තියෙන කෙනෙක් වෙන්න ඕන. ඊළඟ එක අල්පාබාධ බව. ඕන දෙයක් කෑමට ගන්න පුළුවන්. ආබාධ අඩු බව. ඊළඟ එක තමයි වංචා නැති, මායා නැති, කට්ට කපටි මායා නැති, ඒ වූ සැටියෙන්ම තමන්ගේ ස්වභාවය එලි කරන කෙනෙක් වෙන්න ඕන. තමන්ගේ ස්වභාවය ඒ වූ සැටියෙන්ම එලි කරන කෙනෙක් වෙන්න ඕන. ඊළඟ එක වීරිය. හොඳ වීරියක් තියෙන්න ඕන. අකුසලානං ධම්මානං පහනාය, අකුසල් දහම් ප්‍රහාණය කිරීමටත්, කුසලානං ධම්මානං උපසම්පදාය, කුසල් දහම් උපදවා ගන්නත් හොඳ වීරියක් තියෙන්න ඕන. ඊළඟ එක ප්‍රඥාව. එයාට තියෙන්න ඕන ජීවිතයේ පිළිබඳ අවබෝධයක්, ප්‍රඥාවක්. මේක අනිත්‍යයි, අනිත්‍ය දේ දුකයි, දුක් වූ දේ මට ඕන විදිහට මම මගේ ආත්මය කියලා වසඟේ පවත්වා ගන්න බෑ කියලා ත්‍රිලක්ෂණයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේවට කියනවා පංච පදානීය අංග. මොනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ පැහැදීම, ශ්‍රද්ධාව, ආබාධ අඩු බව, ඊළඟට කට්ට කපටි මායා නැති තමන්ගේ ස්වභාවය ඒ විදිහෙම ප්‍රකට කරන, ඊළඟට වීරිය, ඊළඟට ප්‍රඥාව. මෙන්න මේ පංච පදානීය අංග පහ තියෙනවා නම් එයාට අදහසක් ගන්න පුළුවන් මම පෙර පින් කරලා තියෙන කෙනෙක් කියලා. පෙර පින් කරපු කෙනෙකුට ආර්ය ධර්මයේ හම්බ වෙන්න මුණ ගැසෙන ප්‍රදේශයක වාසය කරන්න ලැබෙනවා. එතකොට කලන මිතුරු ඇසුර ලැබෙනවා. එතකොට තමා නිවැරදි ඉලක්කයේ පිහිටව ගන්නවා. එතකොට ඒක උපකාර වෙනවා සිල් රකින්න. එතකොට පින්වත්නි, මේ ලේසියෙන්ම සිල් රකින්න එකක් ලෝකේ නෑ. සීලය රකින්න විශාල මහන්සියක් ගන්න ඕන. විශාල කැමැත්තක් තියෙන්න ඕන. එයා සීලයට ආශ කරන්න ඕන. එතකොට සීලයෙන් මොකද්ද වෙන්නේ? සීලෙන් තියෙන ආනිසංසය මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සීලේ තියෙන ආනිසංසය තමයි විපිලිසර බව නැති වෙනවා. පසුතැවිල්ල නැහැ. එයා ජීවිතේ පසුතැවෙන්නේ නැහැ. පසුතැවිලි නැති ජීවිතයක පදනම සීලයයි. එතකොට එයා හොද්දට සිල් රකින්නවා නම්, එයාගේ ජීවිතේ පසුතැවිලි නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට විපිලිසර බව නැත්තම් ඒක ප්‍රමුදිත බවට උපකාර වෙනවා. ප්‍රමුදිත බව කියලා කියන්නේ උද්‍යෝගයට, උනන්දුවට. එතකොට සීලේ විපිලිසර බව නැත්තම්, සිල්වන්ත නම් එයාට විපිලිසර බව නැහැ. විපිලිසර බව නැති වුණාම එයාට මේ ප්‍රමුදිත බවට පත් වෙනවා. උනන්දුවට, උද්‍යෝගයක් ඇති වෙනවා. ප්‍රමුදිත බවින් එයාගේ ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් එක තමයි ප්‍රමුදිත බව. ප්‍රමුදිතස්ස පීති ජායති. එයාට හොඳ ප්‍රීතියක් ඇති වෙනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට එයාට හොඳ සැපයක් ඇති වෙනවා. සැපයක් ඇති වෙනකොට එයාට සුඛිනෝ චිත්තං සමාධියති. සිත සමාධිය කරා ගෙන යනවා. ඔන්න සිල්වන්ත කෙනෙකුට ලැබෙන ආනිසංසය. පසුතැවිලි නැති වෙලා සමාධිය කරා ගෙන යන්න. එතකොට සීල ස්වභාවය මොකද්ද? සීල ස්වභාවය තමයි සියලු කුසල් දහම් වල පැවැත්ම පිහිටීමයි. සියලු කුසල ධර්මයන් තියෙන්නේ මේ සීලෙ මත. මොනවද? ඉන්ද්‍රිය, බල, සතර සතිපට්ඨාන, බොජ්ජංග, මාර්ගාංග, සියලු දේවල් පිහිටලා තියෙන්නේ
සීලයත් එක්කයි. එතකොට සීලේ ගෘහ ජීවිතේ ගත කරන කෙනා පංච සීලය ආරක්ෂා කරන්නට ඕන. ඊළඟට ගෘහ ජීවිතේ ගත කරන කෙනා පොහෝ දවසට උපෝසත සීලේ ආරක්ෂා කරන්නට ඕන. ඊළඟට උපෝසත සීලය ආරක්ෂා කරන කෙනා ඊළඟට මහන්සි ගන්න ඕන සතර පෝයට සිල් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා අධි චිත්ත, අධි සීල, අධි චිත්ත, අධි ප්‍රඥා. අධි කියන්නේ වැඩි. වැඩි සිල් පදයකට ආස කරන්න ඕන. සිල් පදවලට ආස කරන්න ඕන වැඩි වැඩියෙන්. තමන් පන්සිල් නම් ඊළඟට ආජීවෂ්ටම සීලයට, ආජීවෂ්ටම සීල නම් උපෝසත සීලයට, උපෝසත සීලේ පොයට විතරක් ගන්නවා නම් සතර පොයට එහෙම බලා වැඩි වැඩි ශික්ෂා පදවලට ආස කරන්න ඕන. ආන්ගේ ආස කිරීම තුල එයාගේ ජීවිතේ සීලෙන් පිරීලා යනවා. සීලෙන් පිරීලා යනවා. ඒක තමයි බුද්ධ ශාසනයේ පළවෙනිම කරුණ. බුද්ධ ශාසනයේ හික්මෙන පුරුදු වෙන ප්‍රතිපදාවේ පළවෙනිම කරුණ තමයි සිල්වන්ත වීම. සීලේ දියුණු කරන්න මහන්සියක් ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බ්‍රාහ්මණය මේ බුද්ධ ශාසනයේ දෙවෙනි පියවර තමයි. ඊළඟ පියවර තමයි ඉන්ද්‍රිය සංවරය. එයා ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙහි ඉන්ද්‍රිය සංවරය පිළිබඳ දෙආකාරයකින් විස්තර වීමක් අපට දකින්න පුළුවන්. එයින් පළවෙනි එක තමයි චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. එයා ඇසින් රූප දැකලා නිමිති ගන්නෑ. නානුභ්‍යංජනක් ගාහි අනු නිමිති ගන්නෑ. නිමිත්ත කියන්නේ අපි දැක්කනම් රූපෙම. අනු නිමිති කියන්නේ කොටස්, මුහුණ, අතපය, ඒ වගේ දේවල්. එතකොට එහෙම ගන්නෙ නෑ. යම් වෙලාවක මේ ඇස නැමැති ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කරන විට දැඩි ලෝභයත්, දුම්නසත් ආදී පාපී අකුසල ධර්මයන් හට අරගෙන තමන්ගේ පිටිපස්සෙන් පන්නනවා නම් ආන් ඒ වෙලාවට තස්ස සංවරාය පටිපජ්ජති. ඇස සංවර කරගන්න මහන්සි ගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රිය රකින්නවා. ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. ඒ කියන්නේ මේ ඇස විතරක් නෙමේ, ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රිය හයම ආරක්ෂා කරගන්නවා. ඒකෙන් නිමිති ගන්නෙත් නැහැ, අනු නිමිති ගන්නෙත් නැහැ. බැරි වෙලාවත් එහෙම සිහි මුලා වෙලා ඉන්න වෙලාවක පාපී අකුසල ධර්මයන් ඇතුළුනුත් වහා සංවර කරගන්නවා. ඇස සංවර කර ගැනීම ඇස ඒ වැඩ පිළිවෙලට එයා පැමිණිලා ඉන්නේ. ඒ පළවෙනි දැන් මේ දේශනාවේ තියෙන මේ විදිහට. ඊළඟට තව තියෙනවා කුණ්ඩලී සූත්‍රයේ මේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව චක්කුණා රූපං දිස්වා මනාපං නාබිජ්ජති. ඇසෙන් රූපයක් දැකලා ඒ මනාප රූපයට ආස කරන්නේ නැහැ. දැන් ඇසෙන් එක එක රූප දකින්නවා. ඒ ඇසෙන් එක එක රූප දැක්කහම ඒ රූපයට අපි ආස කරන්නේ නැහැ. නාභිහංසති. එයින් ලැබෙන සතුටින් නොපෙළෙයි. ඒට ඇලෙන්නේ නැහැ. රූපයක් දැකලා ඒකට ඇලෙන්නේ නැහැ. න රාගං ජනේති. රූපේ දැකලා රාගය උපදින්නේ නැහැ. නැත්තම් රූපයක් දැකපු ගමන් සමහරලාට රාගය උපදිනවා. එතකොට මෙයා සිහියෙන් ඉඳලා රාගය උපදින්නේ නැහැ. තස්ස ටිතෝච කායෝ හෝති. තිතං චිත්තං. එයාගේ කය වෙනස් කරගන්නෙත් නැහැ. හිත වෙනස් කරගන්නෙත් නැහැ. කලබල කරගන්නේ නැහැ. අජ්ජත්තං සුසන්තිතං. ආධ්‍යාත්මේ මනවින් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ තමන් පුරුදු කරන ධර්මයේ හිත හොඳට පිහිටලා තියෙනවා. සුවිමුත්තං. එතකොට එයා මිදෙනවා. ඒ කියන්නේ අර ඇසින් දැකපු රූපයත් එක්ක එයාගේ හිතේ සම්බන්ධයක් නැහැ. හිත නිදහස්. එතකොට ඔය
ඒ ඇසෙන් රූපයක් දැකලා ආශාව පැත්ත එක පැත්තක්. ඊළඟට තව තියෙනවා ඇසෙන් රූපයක් දැකලා ගැටෙන පැත්ත. චක්කුණා රූපං දිස්වා අමනාපන්න මංකු හෝති. ඇසෙන් රූපයක් දැකලා මකු වෙන්නේ හැකිලෙන්නේ සිත හකුල ගන්නෙ නෑ. අපතිත්තීන චිත්තෝ නොසන්සුන් වෙන්නේ ඇවිස්සෙන සිතක් පවත්ත ගන්නෑ. අදීන මනසු එයා දීන මනසක් නැතුව ඉන්නවා. බැගෑපත් සිත් නැතුව ඉන්නවා. ඒ කියන්නේ අමනාප රූපයක් දැක්කට පස්සේ එයා කියනවා අනේ මට මේක දකින්න ලැබුණේ නැත්තම් කොච්චර හොඳද. අමනාප දෙයක් අහලා එයා කියනවා අනේ මේක මට අහන්න නැතුව ඉන්නවා නම් කොච්චරද හොඳද කියලා එයා බැගෑපත් වෙන්නේ. අභ්‍යාපන්න චේතසෝ දුෂ්ට සිතින් නැතිවි. එයා තරහ ගන්නෑ. තරහ සිතක් නැතුව ඉන්නවා. එතකොට එයාගේ කය හෙලවෙන්නෙත් නෑ. සිත හෙලවෙන්නෙත් නෑ. එයාගේ ආධ්‍යාත්මී මැනවින් පිහිටලා තියෙනවා. එතකොට එයාගේ සිත ඒ දේශයෙන් නිදහස් වෙනවා. ඔන්න පින්වත්නි ඇස හරහා රාගේ පැත්තකට වැටෙනවා. දේශේ පැත්තකට වැටෙනවා. සිහිය නුවණ පාවිච්චි කරලා මේ ඉන්ද්‍රිය සංවර කරගත්තොත් එයාගේ ජීවිතේට මේ ඉන්ද්‍රිය සංවරයෙන් තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන්. බැරි වෙලාවත් කෙනෙකුට පින්වත්නි මේ ඇස සංවර කරගන්න බැරි වුණොත් ඇසෙන් දැක්ක යුතු සිත් ගන්නා ප්‍රියමනාප ප්‍රිය ස්වરૂප ඇති කැමැත්ත ඇති කරවන බැඳීම හටගන්නා රූප තියෙනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප රූප තියෙනවා. තංච බික්ඛු අභිනන්දති. ඉතින් භික්ෂුව ඒක සතුටින් පිළිගන්නවා. කෙනෙක් රූපයක් දැකලා ලස්සන ප්‍රියමනාප එකක් දැක්කොත් එයා සතුටින් පිළිගන්නවා. අභිවදති. එහි ගුණ කියනවා. අජ්ජූසාය තිට්ඨති. එහි බැසගෙන සිටිනවා. සතුටින් පිළිගනිද්දී ගුණ කියද්දී එහි බැසගෙන සිටිද්දී උප්පජ්ජති නන්දි එයාට උපදිනවා තණ්හාව. නන්දි සමුදය දුක්ඛ සමුදය. තණ්හාව හට ගැනීමෙනුයි දුක හටගන්නේ. එතකොට ඔන්න ඇස හරහා එයාගේ ජීවිතේ දුක සකස් වෙන හැටි. ඇසින් ප්‍රියමනාප රූපයක් දැකලා ඒක සතුටින් පිළිගනිද්දී ඒකේ ගුණ කියද්දී එහි බැසගෙන ඉද්දී එයාට උපදිනවා තණ්හාව. තණ්හාවෙන් හටගන්නවා දුක. එතකොට ඇස සංවර කරගෙන ඉඳලා එයා තණ්හාව හටගත්තේ නැත්තම් එයාට දුක හටගන්නේ නැහැ. එතකොට අපි මේ ඇස කන හරහා නාසය දිවකය මේ මනස හරහා ජීවිතේ දුක් විශාල පිරිසක් දුක රැස් කරගන්නවා. ඊළඟට මේ ඇස අසංවර වුණොත් ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාවයේ ඇති රූපයට ගිජු වෙනවා. අප්‍රිය ස්වභාවයේ ඇති රූපයට කිපෙනවා. ඒ විට එයා කය පිළිබඳව සිහිය පිහිටවගෙන නැහැ. ඊළඟට පටු සිතින් ඉන්නවා. යම් තැනක ඒ උපන් පාපී අකුසල ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ නැත්නම් ඒ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය එයා ඒ ආකාරයෙන්ම අවබෝධ කරලා නැහැ. එතකොට එයා මේ රූපේ පිළිබඳව සිහිය පිහිටවාගෙන නැත්තම් ලස්සන රූපේට ගිජු වෙනවා ඇලෙනවා අප්‍රිය අමනාප රූපේට කිපෙනවා. ඒක හරියට මේ වගේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. වෙනස් වෙනස් තැන් ඇසුරු කරන සත්වයෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ නයි, කිඹුලි, කුරුල්ලි, බල්ලි, හිවලි, වඳුරි. මේවා එක එක තැන් තමයි මේ සත්වයෝ වාසය කරන්න ඇසුරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ 6 දෙනාම අල්ලලා ලණු වලින් ගැට ගහලා එකට ගැට ගහලා අතාරිනවා කියලා. ලණු 6කින් ගැට ගහලා ඒ ලණු 6 එකට ගැට ගහලා අතාරිනවා. එතකොට නයා අදිනවා එක පැත්තකට. කිඹුලා අදිනවා එක පැත්තකට.
කුරුල්ලා අදිනවා උඩට, බල්ලා අදිනවා ගමට, හිවලා අදිනවා කැලේට, වඳුරා උඩට, ගහ උඩට. එතකොට යම් සතෙක් බලවත් වන්නේද ඒ පැත්තට ඇදිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ කෙනෙක් කැමති රූප බලන්න නම් ඒ පැත්තට ඇදිලා යනවා. තව කෙනෙක් කැමති ශබ්ද අහන්න නම් ඒ පැත්තට ඇදිලා යනවා. තව කෙනෙක් කැමති ගඳ සුවඳට නම් ඒ පැත්තට ඇදිලා යනවා. තව කෙනෙක් කැමති රසයට නම් ඒ පැත්තට ඇදිලා යනවා. තව කෙනෙක් කැමති පහසට නම් ඒ පැත්තට ඇදිලා යනවා. කෙනෙක් කැමති අරමුණු වලට නම් ඒ පැත්තට ඇදිලා යනවා. එතකොට මේක ශක්තිමත් වෙන්නේ මොන සතාද? ඒ පැත්තට ඇදිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සත්වයෝ 6 දෙනා ලණුහයෙන් ගැට ගහලා ශක්තිමත් කණුවක බඳිනවා. එතකොට ඒ සතාට කැරගෙන්න පුළුවන් කණුව වටේ විතරයි. ආන් ඒ වගේ තමයි ශක්තිමත් කණුව කියලා කියන්නේ පින්වත්නි කායානුපස්සනාවට කියන නමක්. එතකොට එයා මේ කායානුපස්සනාව වඩමින් මේ ඉන්ද්‍රිය සංවරය කරගන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය කරගන්නට ඕන. යම් කෙනෙක් මේ ඇසින් දැක යුතු රූපයක් කෙරෙහි කැමැත්ත හෝ රාගයක් හෝ දේශයක් හෝ මුලාවක් හෝ ගැටීමක් හෝ සිතේ උපදිනවා නම් එයින් ඒ සිත වළක්වා ගන්නට ඕන. දැන් ඇහින් රූපයක් දැකලා ඒකේ කැමැත්ත ඇති වෙලා රාගයක් හට ගන්නවා නම්, අකමැත්ත ඇති වෙලා දේශයක් හට ගන්නවා නම්, එහෙමනම් එහෙම නැත්නම් ඒ රූපේ කෙරෙහි මුලාවක් ඇති වෙනවා නම් එයා ඒකින් සිත වළක්වා ගන්නට ඕන. ඔය මග නම් බිය සහිතයි. අතිශයින්ම බිය සහිතයි. කටු සහිතයි. නොමගමයි. මේක නිසි මාර්ගය නෙමෙයිමයි. දුක් පැවතුම් සහිතයි. ඔය මග සේවනය කරන්නේ අසත්පුරුෂයන් විසින්. ඔය මග සත්පුරුෂයන් විසින් සේවනය කරන එකක් නෙමෙයි. මේ ඔබට සුදුසු දෙයක් නොවේයි කියලා ඇසින් දත යුතු රූපයන් කෙරෙහි ඇතිවන කෙලෙස් වලින් සිත වළක්වා ගන්න ඕන. ඔන්න අපි රූපයක් දැකලා කෙලෙස් හට ගන්නවා. හටගත්තු ගමන් හිතන්න ඕන මම නම් භයානක මාර්ගයකට පිළිපැන්නා. අතිශයින්ම භයානක දෙයක් තමයි මේ මම පිළිපැන්නේ. මේක දුක් සහිතයි. මේක සේවනය කළොත් දුක් හම්බ වෙනවා. මේවා සේවනය කරන්නේ අසත්පුරුෂයෝ. ඔය මග සත්පුරුෂයන් සේවනය කරන්නේ නැහැ කියලා සිත මේ ඒ කෙලෙස් ඇති වෙන රූපයන්ගෙන් වළක්වා ගන්නට ඕන. මේකට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. ඒක හරියට සරුසාර ගොයමක් මැදින් හරකෙක් බුසබී ගොනෙක් කැරයි යනවා. හරකෙක් කැරයි යනවා. ගොයන් රකින්න එච්චර සැලකිල්ලක් නැහැ. එතකොට පින්වත්නි අර ගවයා කුඹුරට බැහැලා ඇති වෙනකන් කනවා. ආන් ඒ වගේ කියනවා අසෘතවත් පුතඥයා මේ ස්පර්ශ ආයතන 6 තුල කිසිම සංවරයක් නැහැ. පංචකාම ගුණයන් තුල ඇති තාක් මත් වෙනකන් ලියදෙනවා. නමුත් දක්ෂ ගොපල්ලෙක් ඉන්නවා. මේ දක්ෂ ගොපල්ලා අර ගවය ඇරන් යනවා. ගවය ඇරන් යනකොට නිල් ගොයම මැදින් යනකොට ඔන්න ගවය බහිනවා. බහිනකොට මෙයා ඇවිල්ලා හොද්ද පොල්ලක් ගෙන ඇවිල්ලා හොද්දට ගහනවා. ගහලා අතාරිනවා. ආයෙත් බහිනවා. ආයෙත් ගහනවා. තුන්වෙනි පාරත් බහිනවා. තුන්වෙනි පාරටත් ගහන හොද්දට වැරට ගහනවා. එතකොට ආයෙ ගොන ඇතෑරපුවම් කුඹුරට බහින්නේ නැහැ. කොහේ හිටියත් ඉන්නේ කල්පනාවෙන් කියනවා. මොකද කියලා අහනවා. අර ඉස්සෙල්ලා වැදිච්ච පොළු පාර හොඳට මතකයි කියනවා. ආන් ඔය විදිහටම යම් කිසි කෙනෙක් මේ සිතින් ස්පර්ශ ආයතයන් කෙරෙහි තර්ජනය කරලා තිබුණොත් මේ මට මොකද වෙන්නේ? මම මේ නරක මාර්ගයකටයි පැමිණුනේ. මම මේ විදිහේ කළොත් මට දුක් ලැබෙනවා කියලා
තමන්ගේ සිතට දැඩි විදිහට තර්ජනය කරලා තිබුණොත් එයාගේ සිත නවතිනවා. සිත හිඳිනවා. හුදකලා වෙනවා. සිත සමාධිමත් වෙනවා. එතකොට අපි හිතන හිතක් නෙමෙයි තියෙන්නේ, හිත දමනය කරන ක්‍රමය මේක පින්වත්නි. අර ගොයමේ ගිනියන ගවයට ගහලා අතාරිනවා වගේ සිතට දැඩි ලෙස තර්ජනය කරලා තියෙන්න ඕන. මම මේ දැන් බුද්ධ ශාසනයක ඉන්නේ. මං තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. මම සිල්වන්තයින් වෙලා ඉන්නේ. මට මේ සුදුසු නෑ කියලා මේ ඇසින් දකින රූපයත් එක්ක එයා එක්ක රාගයට යනවා, එක්ක දේශයට යනවා, එක්ක මෝහයට යනවා. මේවත් එක්ක එයා පොරබදන්න ඕන. දැඩි ලෙස සිතට තර්ජනය කරලා තියෙන්න ඕන. එතකොට එයාගේ සිත එතන නවතිනවා. ඒ නිදහස් වෙනවා. ඒ සිත සමාධිමත් වෙන්න උපකාර වෙනවා. එතකොට දැන් අර බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ කරුණු දෙකක් කිව්වා. පළවෙනි එක තමයි සීලය. දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරය. පින්වත්නි, මේ දෙකම සීලෙමයි. ඉන්ද්‍රිය සංවරය අයත් වෙන්නේ සීලයටමයි. මොකද සීලය 4 ආකාරයි. පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ඛ සංවර සීලය. දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි එක ආජීව පාරිශුද්ධ සීලය. හතරවෙනි එක ප්‍රත්‍යසන්නිසිත සීලය. එතකොට සීලේ කොටස් 4කට බෙදෙනවා. ප්‍රාතිමෝක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය. ප්‍රාතිමෝක්ඛ සංවර සීලය කියලා කියන්නේ අපි රකින්න ශික්ෂා පද. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ අර ඉස්සෙල්ලා කියපු ඇස කන නාසය දිවකය මනස සංවර කර ගැනීම. ආජීව පාරිශුද්ධිය කියලා කියන්නේ තමන්ගේ දිවි පැවැත්ම මිච්ඡාවට යන්න දෙන්නේ නැතුව පිරිසිදු ලෙස පවත්වා ගැනීම. ප්‍රත්‍යසන්නිස්තර සීලය කියලා කියන්නේ එයා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ප්‍රතිවේක්ෂා කරලා පාවිච්චි කිරීම. ඊළඟට කෙනෙක් ප්‍රාතිමෝක්ඛ සංවර සීලය ශ්‍රද්ධාවෙන් සම්පාදනය කළ යුතුයි. කෙනෙකුට ප්‍රාතිමෝක්ෂ තමන් රකින්න ශික්ෂා පද දියුණු කරන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් පැහැදීමෙන් තමයි මේ ප්‍රාතිමෝක්ඛ සංවර සීලය සම්පාදනය කරන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය සිහියෙන් සම්පාදනය කළ යුතුයි. පින්වත්නි, ඉන්ද්‍රිය සංවර සීලය දියුණු කරන්න තියෙන්නේ සිහියෙන්. සිහිය රැකගත් විට ඉන්ද්‍රියයන් අසංවර නොවන්නේය. සිහිය තිබුණොත්, හොඳට සිහි සම්පන්න නම්, හොඳට සිහිය තියෙනවා නම් එයාගේ ඉන්ද්‍රිය අසංවර වෙන්නේ නැහැ. ඒ විට පාපී අකුසල් ඔහු පසුපස ලුහු නොබදින්නේය. හොඳට සිහිය තියලා ඇස සංවර කරගත්තොත් එයාගේ පස්සෙන් පාපී අකුසල් මේ ලුහු බඳින්නේ නැහැ. කෙනෙකුට ඉන්ද්‍රිය සංවර සීලේ නොරකුණොත්, කෙනෙකුට ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වුණොත් ප්‍රාතිමෝක්ෂ සීලයටද හානි වීමට ඉඩ තිබේ. ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වුණොත් පින්වත්නි, ඊළඟට මේ හානි වෙනවා ප්‍රාතිමෝක්ඛ සංවර සීලයට. ඒක හරියට මේ වගේ. ඔන්න ගොයමක් තියෙනවා, කුඹුරක් තියෙනවා, වැට ගහලා නැහැ. එතකොට වැට ගහලා නැත්තම් කුඹුර තිබ්බාම ඕන වෙලාවක ඒ කුඹුරට හානියක් වෙන්න පුළුවන්. ඒක රැකෙන්නේ නැහැ. ඒක ස්ථිර වෙන්නේ නැහැ. ඒ වගේම ගෙවල් වල දොරවල් ඇර දාලා තියෙනවා නම් හොරුන් විසින් පැහැර ගන්නවා. ඒ වගේ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවරේ නැත්තම් කෙලිස් හොරු පැහැර ගන්නවා. ඉන්ද්‍රිය සංවර සීලේ නැත්තම් Taman රැකලා තියෙන ශික්ෂා පද හිමිහිට නැති වෙලා යනවා. හොරු ගන්නවා වගේ එක එක පැහැර ගන්නවා.
එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ශ්‍රද්ධාවෙන් දියුණු කළ යුතුයි. ඉන්ද්‍රිය සංවර සීලය සිහියෙන් දියුණු කළ යුතුයි. ඊළඟ එක තමයි ආජීව පාරිශුද්ධ සීලය, තමන්ගේ ජීවි පැවැත්ම. ඒක සම්පාදනය කරන්න තියෙන්නේ වීරියෙන්. වීරියෙන් සම්පාදනය කළ යුතුයි. ඊළඟට ප්‍රත්‍යසන්නිස්සිත සීලය ප්‍රඥාවෙන් සම්පාදනය කළ යුතුයි. ප්‍රත්‍යවේක්ෂාදී කරන එක ප්‍රඥාවෙන් සම්පාදනය කරන්න ඕන. එතකොට පින්වත්නි මෙතන කරුණු 4ක් කියනවා. ශ්‍රද්ධාවෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය දියුණු කරන්න ඕන. සිහියෙන් ඉන්ද්‍රිය සංවර සීලය දියුණු කරන්න ඕන. වීරියෙන් ආජීව පාරිශුද්ධ සීලය දියුණු කරන්න ඕන. ප්‍රඥාවෙන් සන්නිස්සිත සීලය දියුණු කරන්නට ඕන. එතකොට මේ කියන්නේ ඉන්ද්‍රිය. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේකේ පින්වත්නි තේරුම් ගන්න ඕන විශේෂයෙන් කෙනෙකුට සිල් රකින්නවා කියලා කියන්නේ එයාට ඉන්ද්‍රිය ධර්ම තියෙන්න ඕන. මොනවද තියෙන්න ඕන ඉන්ද්‍රිය ධර්ම? ශ්‍රද්ධාව. ඊළඟට ශ්‍රද්ධා, විරිය, සිහිය. මේක සඳහන් වෙන්නේ 4යි. ප්‍රඥාව, සමාධි. එතකොට සීල රැකගෙන ගිය සමාධිය කරා එනවා. එතකොට කෙනෙකුට සිල් රකින්න ඕන නම් පින්වත්නි එයා මුලින් දියුණු කළ යුත්තේ ඉන්ද්‍රිය ධර්මයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ විශ්වාසයක් ගොඩනගාගෙන තියෙන්න ඕන. කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක්. ඒ තුල ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට උපකාර වෙනවා. හොඳ වීරියක් තියෙන්න ඕන. ඊළඟට හොඳ සිහියක් තියෙන්න ඕන. හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. මෙන්න මේ කරුණු ඉන්ද්‍රිය පිරිසිදු කරමින් එයාගේ ජීවිතයේ ඉන්ද්‍රිය දියුණු කරනකොට මේ සීලය පුරා ගන්න අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ තව විශේෂ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා දුස්සීල කෙනාට සිල් රැක ගන්න බැරි වුණොත්, ඔය ඉන්ද්‍රිය පාවිච්චි කරගෙන සිල් රැක ගන්න බැරි වුණොත් එයාට තියෙන්නේ ගති දෙකයි. ගති කියන්නේ මැරිලා ඉපදෙන තැන්. කොහෙද? නිරය, තිරිසන් ලෝකේ. නිරය ගිහිල්ලා උපදිනවා, තිරිසන් ලෝකේ උපදිනවා සිල් රැක ගන්න බැරි වුණොත්. ඊළඟට සිල්වන්ත කෙනාට තියෙන්නේ ගති දෙකයි. සිල්වන්ත කෙනාටත් ගති දෙකයි ඉපදෙන තැන්. ඒ තමයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි. එතකොට කෙනෙක් මැරුණාම එයා යන ගතිය තැන හොයාගන්න පුළුවන්. සිල් රැකලා තිබුණොත් මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා, දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. දැන් අපි අද මනුෂ්‍ය ලෝකෙ ඉපදලා ඉන්නේ ගිය ජීවිතේ අපි සිල් රැකලා තියෙන්නේ නැති. මනුෂ්‍ය ලෝකෙට ආපු අපිට සිල් රැක ගන්න බැරි වුණොත් අතිශය දුක් සහිත වූ නිරයට යන්න වෙනවා. තිරිසන් ලෝකයට යන්න වෙනවා. එතකොට මේවා බෙදෙන්නේ මේ සිල්වන්ත වීම තුල. සීල රකින්න ඕනේ. කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංච පුත්තං නයනංචේකං තතේව සීලා අනුරක්කමානෝ සුපේසලා හෝත සදා සගාරෝ. කිකීව අණ්ඩං මේ කිරලි බිත්තර රකින්නවා වගේ, සෙමර මුවා වලිගෙ රකින්නවා වගේ, තමන්ගේ එකම පුත්‍රයා ආරක්ෂා කරන දෙමව්පියෝ වගේ තියෙන්නේ ඇස් දෙකෙන් එක ඇහැයි, ඒ ඇහැ ආරක්ෂා කරනවා වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම ගෞරවයෙන් යුතුව මේ සීලය ආරක්ෂා කරගන්න ඕන. සීලයට මුල් තැනක් දීලා තමන්ගේ ජීවිතේ සීලය ආරක්ෂා කරගන්න ඕන. සීලය ආරක්ෂා කරගත්තොත් පින්වත්නි එයාට බුද්ධ ශාසනයේ පියවර 2ක් ඉදිරියට යන්න පුළුවන්. පළවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, දෙවෙනි එක ඉන්ද්‍රිය සංවරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ පියවර බ්‍රාහ්මණය
මේ හොඳට සිල්වන්ති වෙච්ච කෙනාට උගන්වනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තු කෙනාට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ හිතුවම් බික්කු භෝජනී මත්තඤ්ඤුම් හෝති. එයාට භෝජනී මාත්‍රා උගන්වනවා. පමණ දැන වළඳන්න දානි ගන්න. කොහොමද භෝජනී මාත්‍රාව කියලා කියන්නේ? පටිසංකා යෝනිසෝ ආහාරං ආහාරේසි. එයා බොහෝම නුවණින් යුතුව තමයි මේ ආහාරය ගන්නේ. මේ ආහාරය ගන්නේ කය නේව දවාය නමදාය නමණ්ඩනාය මේ ජවයේ පිනිස මදේ පිනිස විභූෂණයේ පිනිස සැරසීම පිනිස නෙමෙයි. යාවදේ විමස්ස කායස්ස තිතියා. මේ කය පවත්වා ගන්නටයි. මේ කයෙහි පහසුව පිණිසයි. බ්‍රහ්මචර්යානුග්‍රහය මේ බඹසර පවත්වා ගන්නටයි. පැරණි බඩගිනි වේදනා නැති කරලා අලුත් බඩගිනි වේදනා උපද්දවන්නේ නැතුව මේ ජීවිතේ ඊටාම පහසු ලෙස පවත්වාගෙන යන්නයි මේ ආහාර වළඳන්නේ කියලා එයා මේකට කියනවා ප්‍රතිවීක්ෂා කරමින් ආහාර ගන්න ඕන. ආහාර සම්බන්ධව තියෙන්නේ පුත්‍ර මාංශෝප උපමාව. ඒ කියන්නේ ඔන්න අම්මයි තාත්තයි දරුවෙකුත් අරගෙන කාන්තාරේ යනවා. බඩු ටිකයි ගෙනියන්නේ. බඩු ටික අරන් ගියාපුවම හරියට කාන්තාරේ මැදදී බඩු ටික ඉවරෙනවා. ඇවිල්ලක් තියෙනවා භාගයක්, ඉස්සරහට යන්නක් තියෙනවා භාගයක්. කන්න බොන්න මුකුත් නැහැ. එතකොට ස්වාමියා කියනවා බිරිඳට, දැන් අපි 3 දෙනාම මැරෙන එක සාධාරණ නැහැ. මාව මරාගෙන කන්න, ඔබ දරුවත් එක්ක මගේ මස් කාලා ජීවත් වෙන්න. එතකොට බිරිඳ කියනවා ස්වාමීනි, ස්වාමියෙක් නැතුව මේ ළමයෙක් එක්ක කාන්තාවක් කාන්තාරේ අතරමං වුණොත් මොකද්ද කරන්නේ? මාව මරාගෙන කන්න ඔබ දරුවත් එක්ක යන්න කියනවා. එතකොට කියනවා අම්ම නැතුව මං කොහොමද දරුවෙක් හදාගන්නේ? මට කියාවිද අම්මා මරලා දරුවා හදාගන්නවා කියලා. එතකොට කතා බස් කළා මේ 3 දෙනාම මැරෙන එක හරිනේ. අපි ළමයා මරලා මේ මස් ටික කමු කියලා. ඔන්න ළමයා කියනවා එහෙනම් ඔයා මරන්න කියලා තාත්තා ගාවට යනවා. අම්මෝ මට නම් බෑ කියලා අම්මා ගාවට යනවා. ඔහොම ඉඳන් ළමයා මැරිලා වැටුණා. වැටුණාට පස්සේ මස් ටික ගන්නවා, කට් ටික අයින් කරනවා. මස් ටික කනවා. කාලා කියනවා අනේ කෝ මගේ එකම පුතා කෝ කියලා කනවා. එතකොට කන්නේ රසටද? බඩගින්නටද? මේ ජීවිතේ ගැට ගහ ගන්න විතරක් කෑම කනවා කියනවා. මේක හරියට එහෙම කෑම මේ ප්‍රතිවික්ෂ කරලා කනවා නම් රස තෘෂ්ණාව නැති වෙනවා කියනවා. මේක හරියට තුවාලයකට බෙහෙත් දානවා වගේ කියනවා. කඩ ඇණේට තෙල් දානවා වගේ කියනවා. ඒ දාන්නේ මේක පවත්වා ගන්න විතරයි කියනවා. ඒ වගේ තමයි මේ ආහාරයේ සම්බන්ධ එයා හොඳට ප්‍රතිවීක්ෂ කරන්න ඕන. කෙනෙකුට කබලින්කාර ආහාරේ කනබන දේ ආහාරය ගැන පිරිසිඳ දැක්කොත් එයාට පංචකාමී පිරිසිඳ දැක්ක වෙනවා. එතකොට එයා අනාගාමි බවට පත් වෙනවා. එතකොට පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ක්‍රමානුකූලව ඉස්සරහට යන එක. ඔන්න සිල්වන්ත වුණා. ඊළඟට ඉන්ද්‍රිය සංවර කරගත්තා. ඊළඟට එයා ආහාරේ පමණ දැනගෙන වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඊළඟ කරුණ තමයි එයා ජාගරියානු අනුයුක්තෝ නිදිවරාගෙන බණ භාවනා කරන්න. ඔන්න දැන් අපිට ඉන්නේ ටික ටික අමාරුයි. ඔන්න සීල පුරා ගන්නවා, ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගන්නවා, ඊළඟට භෝජනේ පමණ දැන ගන්නවා, අන්න ඊළඟට නිදිවරාගෙන බණ භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා දවල් කාලේ සක්මන් කරමිනුත් භාවනා කරමිනුත් වාඩි වෙලා කරන භාවනාවනුත් භාවනා කරන්න ඕන. රැයාමේ පෙරයම මේ සක්මන් කරමිනුත් වාඩි වෙලා කරන භාවනාවෙනුත්
භාවනා කරමින් සිත අකුසල ධර්මයන්ගෙන් වළක්වා ගන්න ඕන. මධ්‍යම රාත්‍රියේහි දකුණු ඇලයෙන් හැරිලා අවදි වෙන වෙලාව සිහි කරගෙන සැතපෙන්න ඕන. ආයි පාන්දර නැගිටලා බණ භාවනා කරන්නට ඕන. පින්වත්නි, මේ තීන මිද්දේ කියලා කියන්නේ නිදිමත කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. මේ නිදිමත සම්බන්ධව තියෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 55ක් එක දවසක්වත් නිදාගෙන නැහැ. අරහත්ත්වයට පත් වෙලා අවුරුදු 55ක් නිදාගෙන නැහැ. එතකොට මේ තමන්ට තියෙන්න ඕන උනන්දුවක්, උවමනාවක් මේ නිදිමතට යන්න නොදී බණ භාවනා කරගන්න. නැත්තම් අපි ධර්මය අහනකොට නිින්ද යනවා. පොත්පත් කියවනකොට සමහරලා නිින්ද යනවා. බණ භාවනාව කරගෙන යනකොටත් නිින්ද යනවා. ආන්ගේ නිදිමත තුරන් කරගන්න මහන්සියක් ගන්න ඕන. නිදිමත තුරන් කරගන්න මහන්සියක් ගන්න ඕන. ආන්ගේ ඒ විදිහට මහන්සි වුණොත් එයාගේ ජීවිතේ ඉස්සරහට යන්න අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. එතකොට හතරවෙනි පියවර තමයි මේ මහා මහන්සියක් අරගෙන නිදිමත තුරන් කරමින් බණ භාවනා කිරීම. එතකොට දැන් අපි කරුණු කීපයක් ඉගෙන ගත්තා. සීලය, ඊළඟට ඉන්ද්‍රිය සංවරය, ඊළඟට භෝජනී පමණ දැන ගැනීම, ඊළඟට මේ ජාගරයානි අනුයුක්ත, ඒ කියන්නේ නිදි වරාගෙන බණ භාවනා කරන එක. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නහක භික්ෂුවක් සිවුරු ඇරලා ගියා. එතකොට නාවක භික්ෂුවක් සිවුරු ඇරලා ගියාට පස්සේ කියනවා මේ කෙනා ගියේ මේ කරුණ තුනේ. ඉන්ද්‍රිය සංවරය නැහැ, ආහාරය පමණ දැනගෙන නැහැ, නිදිවරාගෙන බණ භාවනාව කරලා නැහැ. පින්වත්නි, කෙනෙකුට ඉන්ද්‍රිය සංවර කරගන්නවා නම්, ආහාරය පමණ දැනගන්නවා නම්, නිදිවරාගෙන බණ භාවනා කරන්න යොමු වෙනවා නම්, ආන් එයාට මේ බුද්ධ ශාසනයේ විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන්. එතකොට කාටද විශාල දියුණුවක් ලබා ගන්න පුළුවන්? ඉන්ද්‍රිය සංවරය කරනවා නම්, භෝජනී පමණ දැනගෙන නම්, නිදිවරාගෙන බණ භාවනා කරනවා නම්, එයාගේ ජීවිතේ විශාල දියුණුවක් ලබා ගන්න පුළුවනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කරුණ. බ්‍රාහ්මණේ නිදිවරාගෙන බණ භාවනා කරන කෙනා ඊළඟට දියුණු කරන්නට ඕන සති සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤය සිහි නුවණ පැවැත්වීම. මේක තැන් 6ක පවත්වන්න ඕන. මේක තැන් 6ක පවත්වන්න ඕන. ඒ තමයි අභික්ඛන්තේ පටික්ඛන්තේ, ඉස්සරහට යනකොට ආපහු එනකොට, ආලෝකිතේ විලෝකිතේ, ඉස්සරහ බලනකොට වටපිට බලනකොට, ඊළඟට අතපය දිගහරිනකොට, සිවුරු පාත්‍ර පරිශීලනය කරනකොට, කනකට බොනකොට එයා සිහිය පවත්වන්න ඕන. ඊළඟට වැසිකිලි කැසිකිලි කරන විට පවා සිහිය පවත්වන්න ඕන. ඊළඟට ගතේ තිතේ නිසින්නේ සුත්තේ මේ යනකොට එනකොට, නිදාගෙන ඉන්නකොට, ඈරලා ඉන්නකොට, කතාබස් නොකර ඉන්නකොට, නිහඬව ඉන්නකොට මේ 6 තැන සිහිය පවත්වන්න ඕන. එතකොට එයා සති සම්පජඤ්ඤය දියුණු කරනවා. හොඳට සිහියෙන් යුතුව එයා ඉස්සරහට යනවා. ආපහු වෙනකොට, වටපිට බලනකොට, අතපය දිගාරනකොට, සිවුරු පාත්‍ර පරිශීලනය කරනකොට, කනකොට බොනකොට, අඩුම තරමේ වැසිකිලි කැසිකිලි කරන විට පවා එයා හොඳ සිහි නුවණින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සති සම්පජාඤ්ඤය දියුණු කරගත්තොත් ආන් ඒ කෙනාට කියනවා මම මේ ඔබ දැන් යන්න නිදහස් විවේක තැන් වලට. නිදහස් විවේක තැන් වලට
කැලේට, අරණ්‍යයට, ගස් මුල් වලට, මේ කඳු වලට, ගිරි ගුහා වලට, සුසාන වලට, එලිමහනට, පිදුරු ගෙවල් වලට, මේ නිදහස් තැන් වලට යන්න. ගිහිල්ලා බණ භාවනා කරන්න කියනවා. එතකොට අර කරුණු ටික හරි. මොනවද කරුණු ටික? සීලය, ඉන්ද්‍රිය සංවරය, භෝජනේ පමණ දැන ගැනීම, නිදිවරාගෙන බණ භාවනා කරන, හොන්දට සිහි නුවණ සති සම්පජඤ්ඤය දියුණු කරපු කෙනා ඔන්න උදේ වරුවේ පිණ්ඩපාතේ ගිහිල්ලා හවස් වරුවේ හොඳට වාඩි වෙලා සිහි උපදවාගෙන භාවනා කරනවා. භාවනා කරලා මේ ලෝකයට ඇල්ල තියෙන සිත, කාමයට ඇල්ල තියෙන සිත දුරු කරනවා. ව්‍යාපාදයට තියෙන සිත දුරු කරනවා. තීන මිද්දේ දුරු කරනවා. උද්ධච්ච කුක්කුච්ච දුරු කරනවා. විචිකිච්ඡා දුරු කරලා මෙන්න මේ පංච නීවරණ දුරු කරපුවම එයාට පළවෙනි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධානය උපදවා ගන්න පුළුවනි. ඊළඟට දෙවෙනි ධානයත් උපදවා ගන්න පුළුවනි. ඊළඟට තුන්වෙනි ධානයත් උපදවා ගන්න පුළුවනි. ඊළඟට හතරවෙනි ධානයත් උපදවාගෙන වාසය කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට අර කරුණු ඇති කරගෙන මෙහෙම බණ භාවනා කරනකොට එයාට ධාන මට්ටමට දියුණු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ඉන්නවා භික්ෂු සීක පුරුදු වෙන භික්ෂු. ආන් එයාලා තාම අමාමහා නිවන පතමින් ඉන්නේ. ආන් ඒ කට්ටියට අනුකරන අනුශාසනාව මෙයයි. ඒ වගේ සමහරු ඉන්නවා අරහත්ත්වයට පත් වෙච්චි. ආන් ඒ භික්ෂුන් වහන්සේලාටත් කරන අනුශාසනාව මෙයයි. ඒ අරහත්ත්වයට පත් වෙච්ච භික්ෂුන් වහන්සේලා ditta ධම්ම සුඛ විහාරයි. මේ ජීවිතයේ සැප පිණිස මේක පිහිට වෙනවා කියලා. එතකොට ඔන්න වැඩ පිළිලක් කිව්වා. එතකොට ඒ වෙලාවේ අර ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා අහනවා තා ප්‍රශ්නයක්. ස්වාමීනි භාගතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට අවවාද කරනකොට අනුශාසනා කරනකොට ඔක්කොම නිවන අවබෝධ කරනවද? එහෙම නැතුව ඔක්කොම කොටසක් අවබෝධ කරනවද කියලා. ඒ කියන්නේ මේ බණ අහන කට්ටිය ඔක්කොම නිවන් දකින්නවද කියලා වගේ එකක් තමයි මේ අහන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බ්‍රාහ්මණය මගේ සමහර ශ්‍රාවකයන්ට මෙහෙම අවවාද කරනකොට සමහරු නිවන අවබෝධ කරනවා, සමහරු නිවන අවබෝධ කරන්නේ නැහැ. සමහරු අවබෝධ කරනවා, සමහරු අවබෝධ. එතකොට අර බමුණ අහනවා මේ ගෞතමයන් වහන්සේ මොකද්ද හේතුව? මොකද්ද කරුණ? මේ නිවනක් තියෙනවා නම්, නිවනට යන මාර්ගයක් තියෙනවා නම්, නිවනට යන මාර්ගය කියලා දෙන මේ ගෞතමයන් වහන්සේත් ඉන්නවා නම් ඇයි කෙනෙක් අවබෝධ කරන්නේ, කෙනෙක් අවබෝධ නොකරන්නේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මම මේක ඔබෙන්ම අහන්නම්. ඔබ රජගහ නුවරට යන්න පාර කියන්න දක්ෂයි නේද? ඔව් කියනවා. මට රජගහ නුවරට යන්න පාර කියන්න පුළුවන් කියනවා. ඔබ ගාවට එනවා පුරුෂයෙක්. ඇවිල්ලා ඔබෙන් අහනවා රජගහ නුවරට යන්නේ කොහොමද? එතකොට ඔබ කියනවා ඔහොම ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහිල්ලා දකුණට හැරෙන්න. එතනින් හන්දියක් තියෙනවා. තව ඉස්සරහට යන්න. ඔහොම තව ඉස්සරහට යන්න. එතකොට ආරාම වන පොකුණු හම්බ වෙනවා. එහෙම යනකොට ඔන්න රජගහ නුවර හම්බ වෙනවා කියලා. එහෙම කියද්දී එක්කෙනෙක් ඒ පාරේ යනවා. තව එක්කෙනෙක් එනවා. එයාටත් කියනවා රජගහ නුවරට යන විදිහ. එයා වැරදි පාරක යනවා. එක්කෙනෙක් රජගහ නුවරට යනවා, එක්කෙනෙක් වැරදි පාරක යනවා. එතකොට අහනවා බ්‍රාහ්මණය එක්කෙනෙක් හරි පාර යන්නත් එක්කෙනෙක් වැරදි පාර යන්නත් හේතුව මොකද්ද? කාරණේ මොකද්ද කියලා. එතකොට අර බමුණ කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මම පාර කියලා දෙන කෙනා විතරයි. මං අවවාද කරන කෙනා විතරයි. ඒ කියන කෙනා ඒ පාර යන්න ඕන කියන. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ ආන් ඒ වගේ තමයි මමත්.
මේ නිවන තියෙනවා. නිවනට යන මාර්ගය තියෙනවා. මම කියලා දෙන කෙනා විතරයි. කියලා දෙන කෙනා හරියට ඒක වැඩපිළිවෙලේ යන්නේ නැත්නම් මම මොකක් කරන්නද කියලා අහනවා. ඔන්න පින්වත්නි අන්න ඒක හොඳට තේරුම් ගන්න. දැන් අපිට නිවනක් තියෙනවා. නිවනට යන වැඩපිළිවෙලක් තියෙනවා. කියලා දෙන්නත් ඉන්නවා. එතකොට මහන්සි ගන්න ඕනේ මෙන්න මේ විදිහට මාර්ගය දියුණු කරගන්න. ඊළඟට බමුණ කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ කෙනෙකුට මේ ශ්‍රද්ධාව නැත්තම් එයා කපටිනම් මායානම් වංචාවෙන් නම් යුක්තයි යුක්තනම් උඩගුණම් හිතට අරගන්නම් චපලනම් මුකරීනම් ඊළඟට ඉන්ද්‍රිය සංවර කරගෙන නැත්තම් දානේ වළඳන දානේ අර්ථය දන්නේ නැත්තම් නිදිමරාගෙන බණ භාවනා කරන්නේ නැත්තම් මාර්ගඵල පිළිබඳ අවබෝධයක් නැත්තම් ශික්ෂාව ලිහිල්ව අරගෙන නම් එයා මේ ධර්මයේ අවබෝධ කරන්න සුදුසු නෑ. එයා හුදකලා විවේකයේ ඇල්ල නැත්තම් පටන්ගත්තු වීරිය නැත්තම් බලවත් කැමැත්තක් නැත්තම් සීය නැත්තම් නුවණ නැත්තම් සමාහිත නැත්තම් එකඟ වූ සිත නැත්තම් ප්‍රඥාව නැත්තම් ස්වාමීනි එයාට මේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකතු වෙන්න බෑ කියනවා. ඊට පස්සේ මේ අන්‍යාගමික බ්‍රාහමණයා කියනවා ස්වාමීනි ධර්මයේ හැසිරෙන කෙනෙක් තුල මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. එයාට ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඊළඟට කට්ට කපටි නැති වෙන්න ඕන. මායා නැති වෙන්න ඕන. වංචාවෙන් තොරයි. උඩගු නැහැ. හිතට අරගෙන නැහැ. චපල නැහැ. මුකරි නැහැ. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තයි. ආහාරේ පමණ දැනගෙන නිදිවරාගෙන බණ භාවනා කරනවා. එයා මේ මාර්ගයේ සැහැල්ලුවෙන් ගන්නෑ. හොඳට ප්‍රඥාවන්තව, වීරියවන්තව සීය පවත්වලා දියුණු කරනවා නම් අන්න එයාට මේ බුද්ධ ශාසනයේ දියුණුවක් තියෙනවා කියලා. එතකොට මේ බ්‍රාහමණය කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මේ යම් කිසි මුල් ඇද්ද ඒ සුවඳ මුල් අතර කළු අගිල් අග්‍රයයි කියනවා. මුල් අතර කළු අගිල් අග්‍රයයි කියනවා. යම් කිසි අරටු ඇද්ද ඒ අරටු අතර සුදු හඳුන් රත් හඳුන් අරටුව අග්‍රයි කියනවා. යම් කිසි මල් ඇද්ද දෑසමන් මල අග්‍රයි කියනවා. බුදුරජාණන් වහන්සේට මේ බ්‍රාහමණය කියනවා මේ සත්සාත්‍රු ධර්මයේ අතරින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියලා. එතකොට බලන්න මෙයා පැහැදිලා කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්සේ මං ඔබ වහන්සේව සරණ යනවා කියලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. එතකොට පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිවන පෙනිපෙනී තියෙන එකක්. ඒ නිසා ඔබ මහන්සි ගන්න. ඔබේ ජීවිතේ සීලය දියුණු කරගන්න. ඊළඟට ඉන්ද්‍රිය සංවර කරගන්න. ඊළඟට මේ ආහාරයේ පමණ දැනගන්න. ජාගරියාණු යෝගී දියුණු කරන්න, නිදිවරාගෙන බණ භාවනා කරන්න. සිහිනුවන උපදවාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්නතුනේ අද සතියන්ත සීල භාවනාව වැඩසටහන ටිකක් වෙනස් ආකාරයකින් නවම මුහුණුවරකින් තමයි ඔබට තිරින කළේ. ඉතින් අද දවසේදී අපි බොහොම පින් කටයුත්තක් පිළිබඳව සිහිපත් කරගන්නට, දැනවිමසා ගන්නට, දැනුම්වත් වෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ඒ තමයි පෙබරවාරි මාසේ 5 වෙනිදා, ඒ කියන්නේ ලැබෙන මාසේ 5 වෙනිදා තව සති 2ක් වගේ ආසන්න කාලයක් තියෙන්නේ. බොහෝ පින් කරන්නට පුළුවන් පුණ්‍ය කටයුත්තක් සිදු වෙනවා හුණුමුල්ල මහමෙවුනාව භාවනා අසපුවේදී. ඉතින් මෙන්න මේ පිළිබඳව අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් දැනවිමසා ගමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, කුමක්ද සිදු වෙන්නේ දාට? පින්වත් මහත්මයා, අපි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත හුණුමුල්ල මහමෙවුනා භාවනා අසපුවේ චෛත්‍යරාජන් වහන්සේ නමක් අපි ඉදිකරගෙන යනවා. මේ කාලේ අවසාන මට්ටමේ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. එහි කොත් පෙළඳවීමේ පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කළා.
මේ මාසේ 15 වෙනිදා ගිය 15 වෙනිදා ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කොත් පැලඳවීම කටයුත්ත සිදු කළා. ඊළඟට තියෙන්නේ චෛත්‍යරාජන් වහන්සේගේ ධාතු ගර්භයේ ධාතු නිදානෝත්සවය. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අපි පෙබරවාරි මාසේ 5 වෙනිදා හවස් වරුවේ සවස 3 වගේ වෙලාවට අපි සූදානම් වෙනවා ඒ චෛත්‍යරාජන් වහන්සේගේ ධාතු ගර්භයේහි ධාතුන් වහන්සේලා වඩා සිටවන්න. ඉතින් අපි සතුව ධාතුන් වහන්සේලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාර්වඥ ධාතුන් වහන්සේලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ලැබීම අතර අග්‍ර වූ සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් තියෙනවා. ඊළඟට අපේ රටේ වැඩ සිටිය කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ඇතුළු කොට ඇති විශාල ධාතුන් වහන්සේලා රාශියක් අපි එදාට තැන්පත් කිරීමට සූදානමින් සිටිනවා. ඒ වගේම මේ පින්වතුන්ට අපි දැනුම් දෙනවා අපි ඒ චෛත්‍යරාජන් වහන්සේගේ ධාතු ගර්භයේහි ලස්සන ධාතු වඩා හිඳවන්න ලස්සන ධාතු ගර්භයක් හදලා තියෙනවා. ඒ වගේම ගලින් ගල් කරඬුවක් නිර්මාණය කරලා තියෙනවා. අපි ධාතු ගර්භය සදහැවතුන්ට දැක බලා ගන්නට අපි අවස්ථාව සලසලා දෙනවා. ජනවාරි මාසේ 29 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 4 වෙනිදා දක්වා උදෑසන කාලේ රාත්‍රී 10 දක්වා මේ ධාතු ගර්භයේ දැක බලා වන්දනාමාන කරගන්න අවස්ථාවක් තියෙනවා. අතිශය දුර්ලභ අවස්ථාවක්. මොකද 5 වෙනිදා අපි ධාතුන් වහන්සේලා තැන්පත් කරපුවම ආයේ දකින්න අවස්ථාවක් ඉඩකඩක් සැලසෙන්නේ නැහැ. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මේ කොරෝනා වීසනයක් තියෙන අතරතුරේ සියලු සෞඛ්‍ය නීති රීති අපි අනුගමනය කරමින් අපි කටයුත්ත කරන්න සූදානමක් තියෙනවා. අපි පින්වතුන්ට ආරාධනා කරනවා මෙසිතින් දැනුම් දෙනවා 5 වෙනිදා හවස් වරුවේ ඒ ධාතු නිදානෝත්සව පින්කමට සහභාගී වෙන්න පුළුවනි. ඊළඟට මේ 29 වෙනිදා ඉඳලා 4 වෙනිදා දක්වා ඒ ධාතු ගර්භයේ සහ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්නට අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. ඉතින් මේ පින්වතුන්ට මේ පුණ්‍ය අවස්ථාවට සහ සම්බන්ධ වෙලා පින් රැස් කරගන්න ලෙස අපි මෙස් සිතින් දැනුම් දෙනවා. චෛත්‍යරාජන් වහන්සේගේ කොත් පැලඳවීමේ පින්කමෙහි රූපරාමු. අඩි 67කින් උසයි ඉතා අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා. වන්දනා කරගන්න අවස්ථාවක් ඉඩකඩ සැලසෙනවා. පිනතුනේ දිනය පෙබරවාරි මාසේ 5 වෙනිදා ස්ථානය හොනුමුල්ල මහමෙවුනාව භාවනාසපුව බොහොම කලාතුරකින් දැක බලා ගන්නට පුළුවන් සහ සම්බන්ධ වන්නට පුළුවන් උතුම්ම පින් කටයුත්තක් තමයි එදාට ඒ පුණ්‍ය භූමියේදී සිදු වෙන්නේ. ඉතින් ඒ වගේම ජනවාරි මාසේ 29 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 4 වෙනිදා දක්වා මේ ධාතු ගර්භය දැක බලා වන්දනාමාන කරන්නට අනුමෝදන් වන්නට
ඔබට හැකියාව ලැබෙනවා. නිසා මේ කොවිඩ් වසංගතයේ පවතින කාලේ වත් බොහොම පරිස්සමෙන් මේ උතුම් වූ පුණ්‍ය කටයුත්තට හුණුමුල්ල භාවනා අසපුව පරිශ්‍රයට පැමිණෙන්නට කියලා අපි ඔබට බොහොම මෙත්සිතින් යුතුව සිහිපත් කරනවා, ආරාධනා කරනවා. නැවතත් මතක් කරනවා පෙබරවාරි මාසේ 5 වෙනිදා සවස් වරුවේදී හුණුමුල්ල භාවනා අසපුවේදී තමයි මේ පුණ්‍ය කටයුත්ත සිදු වෙන්නේ. පින්වත්නි අපි සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයට මත්තෙන් අපි සිහිපත් කරගමු අද දවසේදී මේ වැඩසටහන ඔබට සමීප කරන්නේ 2021 වර්ෂයේ මැයි මාස 25 වන දින මිය පරලොව ගිය CAHM රංජිත් චන්ද්‍රසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් බිරිඳ දූ දරුවන් දෙපාර්ශවයේම සහෝදර සහෝදරියන් නෑද හිත මිතුරන් ඇතුළු ප්‍රදේශවාසී පිරිස ඉතින් මේ පින්තුන් අත සිහිපත් කරගෙන අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන කාලේ භාවනාව ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න අප සමග. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.